ආයිබෝවන් දුවේ පුතේ ඔබ අද දවසේ එකතු වී සිටින්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් ඉදිරිපත් කරන ගුරුගෙදර පාඩම් මාලාව යටතේ 10 ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා විෂයේ තවත් එක් වැදගත් පාඩමක් සමග. දුවේ පුතේ ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී 10 ශ්‍රේණියට අදාළ පළමු වන ඒකකය පෘථුවියේ සංයුතිය පාඩම පිළිබඳව සාකච්ඡා කරා. එම පාඩමේම දෙවන කොටස සමග තමයි ඔබ අද එකතු වී සිටින්නේ. හොඳයි අපි එහෙනම් මුලින්ම පාඩමට ප්‍රවේශ වීමට මත්තෙන් මෙම පාඩමට අදාළ නිපුණතා මට්ටම් සහ ඉගෙනුම් ඵල මොනවද කියලා අධ්‍යයනය කරමු. මේ පාඩමට අදාළ නිපුණතාව තමයි භෞතික හා මානුෂ භූදර්ශනයේ තේරුම් ගැනීමට උපකාරී වන මූලික සංකල්ප සහ ක්‍රමවේද විමර්ශනය කරයි. ඊට අදාළ නිපුණතා මට්ටම වෙන්නේ පෘථිවි පද්ධතියේ ස්වභාවය විස්තර කරයි. මීට අදාළ ඉගෙනුම් ඵල ගණනාවක් පවතිනවා. දුවේ පුතේ ඔබ විශේෂ අවධානය යොමු කළ යුතුයි මෙම ඉගෙනුම් ඵල සම්බන්ධයෙන්. මොකද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයෙන් පරීක්ෂා කර බලන්නේ ඔබ විසින් මෙම ඉගෙනුම් ඵල සාධනය කරගත්තේද කියන කාරණය පිළිබඳව. හොඳයි අපි මේ එකින් එක ඉගෙනුම් ඵල පිළිබඳව බලමු. පළමුවන ඉගෙනුම් ඵලය වෙන්නේ පෘථිවි පද්ධතිය සංයුතිය අනුව බෙදිය හැකි ප්‍රධාන කොටස් 4 නම් කරයි. ඒ වගේම වායුගෝලය යනු කුමක්දයි අර්ථකථනය කරයි. වායුගෝලීය වායු සංයුතිය වායු වර්ග හා පරිමාව අනුව වර්ග කර දක්වයි. වායුගෝලයේ ව්‍යුහයේ ප්‍රධාන ස්තර 4 රූප සටහනක නම් කර දක්වයි. වායුගෝලීය ව්‍යුහයේ එක් එක් ස්තරවල විශේෂිත ලක්ෂණ විස්තර කරයි. ඒ වගේම මිනිසාට හා වෙනත් ජීවීන්ට වායුගෝලයෙන් ලැබෙන ප්‍රයෝජන විස්තර කරයි. වායුගෝලයේ පැවැත්මට තර්ජනයක් වන අහිතකර මානුෂ ක්‍රියාවලි පෙන්වා දෙයි. පෘථුවිය මත ජලයේ පවතින විවිධ ආකාර හා ස්වභාව පෙන්වා දෙයි. ගෝලීය ජල ව්‍යාප්තිය රූප සටහනක් ඇසුරින් විස්තර කරයි. ඒ වගේම මානුෂ කටයුතු සඳහා ජලගෝලයේ වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. පෘථිවි ජලගෝලයේ ජලය ශිලාගෝලය වායුගෝලය හා ජෛවගෝලය අතර හුවමාරු වීමේ ක්‍රියාවලිය ජල චක්‍රය යනුවෙන් හැඳින්වෙන බව ප්‍රකාශ කරයි. ජලගෝලයේ පැවැත්මට තර්ජනයක් වන මානුෂ ක්‍රියාවලි විස්තර කරයි. ජලය තිරසර ලෙස භාවිත කළ යුතු බව කියයි. ශිලාගෝලයේ ව්‍යුහයේ රූප සටහනක් ඇසුරින් ඉදිරිපත් කරයි. ඒ වගේම ශිලාගෝලයේ මූලික පාෂාණ සංයුතිය පැහැදිලි කරයි. ශිලාගෝලයේ මිනිසාට ප්‍රයෝජනවත් වන ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. ශිලාගෝලයට අහිතකර බලපෑම් ඇති කරන මානුෂ ක්‍රියාකාරකම් හඳුන්වා දෙයි කියන ඔන්නඔය ඉගෙනුම් ඵල සම්බන්ධයෙන් අපි පසුගිය සතියේ පාඩමේදී ඔබ සමග සාකච්ඡා කරා. අද දවසේදී දුවේ පුතේ මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෛවගෝලය යනු කුමක්දයි හඳුන්වා දෙයි. ජෛවගෝලයේ ව්‍යාප්තියේ සීමා විස්තර කරයි. ඒ වගේම ජෛවගෝලයේ පෘථුවියේ සංයුතියේ අනෙක් කොටස් වන ශිලාගෝලයේ වායුගෝලයේ හා ජලගෝලයේ සමග අන්තර්ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කරන ආකාරය පෙන්වා දෙයි. ඒ වගේම පෘථුවි ව්‍යුහය අනුව ස්තර බෙදී ඇති ආකාරය විස්තර කරයි සහ පෘථුවි ව්‍යුහය රූප සටහනක් ඇසුරින් දක්වයි කියන මෙන්න මේ ඉගෙනුම් ඵල සම්බන්ධයෙන් තමයි අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අපේක්ෂා කරනවා මේ පාඩම අවසානයේදී ඔන්න ඔය කියන ඉගෙනුම් ඵල ඔබ විසින් සාධනය කරගනු ඇතැයි කියා. හොඳයි දුවේ පුතේ අපි මුලින්ම බලමු ජෛවගෝලය කියන්නේ කුමක්ද කියලා. අපි මීට කලින් පාඩමේදී වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය කියන උපපද්ධති තුන පිළිබඳව සාකච්ඡා කරා. ඒතකොට ජෛවගෝලය කියන උපපද්ධතිය අතිශයින්ම වැදගත් උපපද්ධතියක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පෘථුවියේ තියෙන උපපද්ධති අතුරින් ආකර්ශනීයම චමත්කාර ජනකම වූ උපපද්ධතිය විදියටත් අපිට ජෛවගෝලය හඳුනා ගන්න පුළුවන්. සරලව ගත්තොතින් ජෛවගෝලය කියලා කියන්නේ පෘථුවිය මත ශාක හා සතුන් ඇතුළත් කලාපයට තමයි අපි ජෛවගෝලයේ වශයෙන් හඳුන්වනු ලබන්නේ. ජෛවගෝලය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්. ජෛවගෝලය anu පෘථුවි ගෝලයේ මත නිරන්තර ක්‍රියාකාරීත්වයෙන් යුතු ශාක හා සත්ත්ව විශේෂ ඇතුළත් සමස්ත ජීවී පරිසරයේ විදියට ජෛවගෝලය නිර්වචනය කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි දුවේ පුතේ අර වායුගෝලයේ ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන උපපද්ධති තුන අපි වෙන් වෙන්ව හඳුනගත්තා. හැබැයි මේ ජෛවගෝලය කියන උපපද්ධතිය
බිහි වෙලා තියෙන්නේ අර වායුගෝලයේ ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන උපපද්ධති තුන ඇසුරු කරගෙන. ඔබට දැන් මේ රූප සටහනින් මම පෙන්눔 කරලා තියෙනවා ශිලාගෝලීය පද්ධතිය, වායුගෝලීය පද්ධතිය සහ ජලගෝලීය පද්ධතිය. එතකොට පෘථුවිය මත ජීවීන් වාසය කරන්නේ ශාක හා සතුන්ට මේ වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන මේ අනිකුත් උපපද්ධති තුන ආශ්‍රිතවම ජීවීන්ට වාසය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට ජෛවගෝලය කියන එක වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන අනිකුත් උපපද්ධති තුන ඇසුරු කොටගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා වායුගෝලයේ, ශිලාගෝලයේ සහ ජලගෝලයේ යන පද්ධතිවල අන්තර්ක්‍රියාකාරීත්වයේ මත තමයි ජෛවගෝලයේ පැවැත්ම රඳා පවතින්නේ. හැබැයි ජෛවගෝලය කියන එක වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන අනිත් පද්ධති තුනම ඇසුරු කරගෙන ව්‍යාප්ත වෙලා තිබ්බට වායුගෝලයේ හැම ස්ථානයකම ජීවීන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. ජලගෝලෙත් සෑම ස්ථානයකම ජීවීන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ශිලාගෝලය. අපි ඉගෙන ගත්තනේ ශිලාගෝලය කියන්නේ පෘථිවි කබල සහ ප්‍රාවරණයේ ඉහළ කොටස ඇතුළත් කලාපය කියලා. සාමාන්‍යයෙන් කිලෝමීටර 100කට වඩා ගැඹුරකට ශිලාගෝලය ව්‍යාප්ත වෙනවා. එතකොට මේ ශිලාගෝලෙත් සෑම ස්ථානයකම ජීවීන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. ජීවීන්ට වාසය කරන්න පුළුවන් මේ ජලගෝලයේ, වායුගෝලයේ සහ ශිලාගෝලයේ කියන උපපද්ධති තුනේ සීමිත කලාපයක පමණයි. ඒ නිසා අපිට ජෛවගෝලයේ ප්‍රධාන සීමාවන් තුනක් හඳුන ගන්න පුළුවන් වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ ආශ්‍රයෙන්. අපි මේ පිළිබඳව ඊළඟට සාකච්ඡා කරමු. මුලින්ම දුවේ පුතේ අපි බලමු ශිලාගෝලයේ සීමාව මොකක්ද කියලා ජෛවගෝලයේ. ශිලාගෝලය තුළ ජීවීන්ට වාසය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ ශාකවල මුල් විහිදෙන ගැඹුර දක්වා කලාපය තමයි අපි ශිලාගෝලය තුළ ජෛවගෝලයේ සීමාව විදියට හඳුනගන්නේ. සාමාන්‍යයෙන් භූතලයේ සිට මීටර 2.5ක් පමණ ගැඹුරට වූ කලාපය තුළ තමයි ශිලාගෝලය තුළ මේ ජෛවගෝලයේ ව්‍යාප්ත වෙන්නේ. එතකොට අපි ශිලාගෝලයේ සීමාව විදියට හඳුනගන්නේ ශාකවල මුල් විහිදෙන සහ පාංශු ජීවීන් වෙසෙන කොටස වශයෙන්. ඊළඟට අපි බලමු මේ ජලගෝලයේ තුල ජෛවගෝලයේ කොච්චර සීමාවකට ව්‍යාප්ත වෙනවද කියලා. ජලගෝලයේ ගත්තාම දුවේ පුතේ ලෝකේ ඇතැම් සාගර තියෙනවා කිලෝමීටර ගණනක් ගැඹුරු. දැන් ලෝකේ සාගරයේ ගැඹුරුතම ස්ථානයේ විදියට සලකන පැසිෆික් සාගරයේ මරියානා අගාධය ගත්තොතින් කිලෝමීටර 11ක් පමණ. මීටර වලින් ගත්තොතින් මීටර 11000කට වඩා වැඩි ගැඹුරකින් යුක්තයි. හැබැයි මේ සෑම ස්ථානයකම ජීවීන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. බහුතරයක් ජීවීන්ට වාසය කරන්න පුළුවන් මේ ජීවීන්ගේ පැවැත්ම සඳහා, විශේෂයෙන්ම ජලජ ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය හිරු එළිය ලැබෙන සාගර ගැඹුර තෙක් කලාපය තුල තමයි ජීවීන්ට බහුල වශයෙන් වාසය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සාගරවල ආහාර දාමවල අපි මුල් පුරුක විදියට හඳුන්වන්නේ ශාක ප්ලවාංග හා මත්ස්‍ය ප්ලවාංග. එතකොට මේ ශාක ප්ලවාංග වර්ධනයට අවශ්‍ය සූර්යාලෝකයේ ලැබෙන සාගර ගැඹුර තෙක් වූ කලාපය තමයි අපි ජලගෝලයේ සීමාව විදියට හඳුනගන්නේ ජෛවගෝලය. ඊළඟට අපි බලමු වායුගෝලයේ සීමාව කොහොමද කියලා. වායුගෝලය කියන එක කිලෝමීටර 120කට වඩා වැඩි දුරක් ව්‍යාප්ත වෙනවා භූතලයේ සිට. හැබැයි මේ සෑම ස්ථානයකම ජීවීන්ට වාසය කිරීමේ හැකියාවක් නැහැ. අපි වායුගෝලයේ සීමා විදියට හඳුනගන්නේ පක්ෂීන් පියාසර කරන සීමාව. දල වශයෙන් භූතලයේ සිට කිලෝමීටර 5ක් පමණ නැත්නම් මීටර 5000ක් පමණ ඉහළට වූ කලාපය තමයි වායුගෝලයේ තුල ජෛවගෝලයේ සීමාව විදියට හඳුනගන්නේ. දුවේ පුතේ දැන් ඔබට පැහැදිලි ඇති මේ ජෛවගෝලය කියන එක වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන උපපද්ධති තුන ආශ්‍රිතවම ව්‍යාප්ත වුණාට මෙහි ජීවීන්ට වාසය කිරීමේ හැකියාව තියෙන ඉතාම සීමිත කලාපයක පමණක් කියන එක. හරියට පෘථුවිය ඇපල් ගෙඩියකට උපමා කරෝතින් ඒකේ ඇපල් ගෙඩියකට සමාන කරෝතින් ඒකේ අර සියුම් පොත්ත අපිට ජෛවගෝලයේ විදියට සමාන කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඊටාම සීමිත කලාපයක් තුල තමයි ජීවීන්ට වාසය කිරීමේ හැකියාව පවතින්නේ. හොඳයි දුවේ පුතේ, මම මුලින්ම කිව්වා පාඩම් පටන් ගද්දිම පෘථුවි පද්ධතිය තුල දක්නට ලැබෙන උපපද්ධති අතුරින්
අතිශය චමත්කාර ජනක පද්ධතිය විදියට අපිට ජෛව ගෝලය හඳුන ගන්න පුළුවන් කියලා. ජෛව ගෝලයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙහි පවතින ජෛව විවිධත්වය. ශාකවල විවිධත්වයක් දැක ගන්න හම්බෙනවා, සත්තුන්ගේ විවිධත්වයක් දැක ගන්න හම්බෙනවා. හොඳයි එහෙනම් අපි මං සූදානම් කරගෙන තියෙනවා වීඩියෝ දර්ශනයක්. ඒ වීඩියෝ දර්ශනය හරහා ඔබට පැහැදිලි වෙයි මේ ජෛව ගෝලයේ පවතින ශාක විවිධත්වය සහ සත්ත්ව විවිධත්වය පිළිබඳව. හොඳයි දුවේ පුතේ අපි මේ වීඩියෝ දර්ශනයට යමු එමු. හොඳයි දුවේ පුතේ ඔබට වීඩියෝ පටය හරහා පැහැදිලි වෙන්න ඇති ජෛව ගෝලයේ පවතින මේ ශාකවල සහ සතුන්ගේ පවතින විවිධත්වය පිළිබඳව අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති. ඒ වගේම භූගෝල විද්‍යා විෂය පිළිබඳවත් ආසාවක් ආදරයක් ඇති වෙන්න ඇති මේ වීඩියෝ පටේ නැරඹීම හරහා ඔබට ඒ වීඩියෝ පටේදී ඒ ඔබ නරඹපු සියලුම දේවල් ඉදිරියට අපේ විෂය හරහා අධ්‍යයනය කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක අපිට ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ජෛව සාධක සහ අජෛව සාධක කියලා. ඔබට දැන් තිරේ දිස්සෙනවා ජෛව සාධක. ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන ජෛව සාධක වර්ග 3ක් තියෙනවා. ශාක, සතුන් සහ වියෝජකයින්. ශාක අතිශයින්ම වැදගත් ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය සඳහා. මොකද ජෛව ගෝලයේ සියලුම සත්වයින්ට අවශ්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හෙවත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිත ශාක තුල. එතකොට හරිත ශාක ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අතිශයින්ම වැදගත් වෙනවා. විවිධ ශාක වර්ග අපිට ලෝකයේ දැක ගන්න පුළුවන්. සපුෂ්පක ශාක, අපුෂ්පක ශාක, ඊගාවට ඒක බීජපත්‍රී ශාක, දිවි බීජපත්‍රී ශාක ආදී වශයෙන් විවිධ ශාක වර්ග අපිට ලෝකයේ හඳුන ගන්න පුළුවන්. එතකොට ශාක අතිශය වැදගත් ජෛව සාධකයක් විදියට හඳුන ගන්න පුළුවන්. ඊට අමතරව සතුන්. සතුන් කිව්වහම මෙතන ඔබ වැරදි අදහසක් ඇති කරගන්න එපා. සතුන් කිව්වහම මිනිස්සුත් අයිති වෙනවා. ජෛව ගෝලයේ තුල ඉන්න ක්‍රියාකාරීම ජෛව සාධකයක් විදියට අපිට මිනිසා හඳුන ගන්න පුළුවන්. සත්තු ගත්තහම ජෛව ගෝලයේ තුල විවිධාකාර සත්තු ඉන්නවා. ශීරපායින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින් මේ සියලු දෙනාම අපි ජෛව සාධක විදියට තමයි සලකන්නේ. ශාක හා සතුන් ඔබට ගොඩක් හුරු පුරුදුයි. ඊට අමතරව මේ වියෝජකයින් කියන කොටසත් අපි ජෛව සාධක විදියට තමයි සලකන්නේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන.
වියෝජකයින් කොටසට අයිති වෙනවා. ඔබට මේ රූප සටහනේ හොඳින් පැහැදිලි වෙනවා ඇති මේ බැක්ටීරියා වර්ග, ඊගාවට දිලීර වර්ග, ඊගාට පස තුල ජීවත් වෙන ගැඩවිලුන්, හැකරැල්ලන් සහ විවිධ පණු විශේෂ මෙන්න මෙයාලා තමයි අපි මේ ජෛව ගෝලයේ තුල සිටින වියෝජකයෝ විදියට හඳුනාගන්නේ. වියෝජකයින්ගේ ප්‍රධාන කාර්ය වියෝජන ක්‍රියාවලිය. වියෝජනය කියලා කියන්නේ ශාක හා සතුන් මිය ගියාට පස්සේ ඒ ශාක හා සත්ත්ව සිරුරු මත ක්‍රියා කරලා ඒවායේ තියෙන සංකීර්ණ කාබනික කොටස් සරල ද්‍රව්‍ය බවට පරිවර්තනය කරලා පසට ලබා දීම තමයි මේ වියෝජකයින්ගේ කාර්යභාරය වෙන්නේ. ඒතකොට වියෝජකයින් කියන කොටස ජෛව ගෝලයේ තුල ඊටාම වැදගත් ජෛව සාධකයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබ මොහොතකට කල්පනා කරන්න මේ ජෛව ගෝලයේ තුල මේ මිය යන ශාක, සත්ත්ව මල සිරුරු ඒවා දිරාපත් වෙන්නේ නැතුව එහෙම්ම මේක රාශී වෙලා තිබුණොතින් පෘථුවිය මත මොන වගේ තත්ත්වයක් නිර්මාණය වෙයිද? පෘථුවිය සම්පූර්ණයෙන්ම නිකන් කුණු ගොඩක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැතුව මේවායේ තියෙන සංකීර්ණ කාබනික කොටස් සරල ද්‍රව්‍ය බවට පරිවර්තනය කරලා දිරාපත් කරලා පසට ලබා දීමේ කාර්ය සිද්ධ කරන්නේ මේ වියෝජක ජීවීන් විසින්. ඒ නිසා වියෝජකයින් කියන කොටසත් අපිට වැදගත් ජෛව සාධකයක් විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මීළඟට අපි බලමු අජෛව සාධක මොනවද කියලා ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන. අජෛව සාධක ගණනාවක් තියෙනවා. හිරු එළිය, ඊගාවට පස, ජලය, දේශගුණය වගේ සාධක අපි අජෛව සාධක විදියටයි හඳුනා ගනු ලබන්නේ. ජෛව සාධක වලට තනියම ජීවත් වෙන්න බෑ මේ අජෛව සාධක නැතුව. උදාහරණ විදියට පෘථුවිය මත ජීවත් වෙන සියලුම ජීවීන් ආහාර අවශ්‍යනේ. එතකොට ආහාර නිෂ්පාදනය වන මූලිකම ක්‍රියාවලිය තමයි හරිත ශාකවල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම සූර්යාලෝකය කියන සාධකය අවශ්‍යයි. ජලය නැතුව ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඊගාට ශාක වර්ධනය වෙන මාධ්‍ය පස, ඊගාට ජීවීන්ට වාසස්ථාන සකස් කර ගැනීමට පස, ජලය උපකාරී වෙනවා. ඊගාට දේශගුණික සාධක. දේශගුණික සාධක ගත්තාම වර්ෂාපතනය, උෂ්ණත්වය, පීඩනය, සුළං එවැනි සාධක බලපානවා. එතකොට දුවේ පුතේ ඔබ මතක තබා ගන්න ඕනේ ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක වර්ග දෙකයි ජෛව සාධක සහ අජෛව සාධක. එතකොට ජෛව ගෝලය කියන එක අපි නිර්වචනය කරද්දී මුලින්ම කිව්වේ ශාක හා සතුන්ගෙන් සමන්විත ක්‍රියාකාරී ඒකකය කියලා. එතකොට ශාකවලට සහ සතුන්ට විතරක් තනිව ජීවත් වීමේ හැකියාවක් නැහැ. මේ අජෛව සාධකත් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ සියල්ලම ඒක රාශී කරලා අපිට ජෛව ගෝලය කියන එක තවත් හොඳට නිර්වචනය කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ජෛව ගෝලය කියලා කියන්නේ පෘථුවිය මත සිටින ජීවී ප්‍රජාවත්. ජීවී ප්‍රජාව කිව්වහම ශාක සතුන් දෙකොට්ටාසේම අයිති වෙනවා. පෘථුවිය මත සිටින ජීවී ප්‍රජාවත් ඒ ජීවීන් සමග අන්තර් ක්‍රියා පවත්වන මේ අජීවී පරිසරයත් එකතු වීමෙන් නිර්මාණය වන ක්‍රියාකාරී ඒකකය තමයි අපි ජෛව ගෝලයේ විදියට හඳුනා ගනු ලබන්නේ. හොඳයි දුවේ පුතේ අපි මීළඟට බලමු මේ ඔබ විසින් සාධනය කරගත යුතුයි මේ ජෛව ගෝලයේ ශාක හා සත්ත්ව ජීවීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් පවතිනවා. මම කලිනුත් ඒකට උදාහරණ කිව්වා. මේ ජෛව ගෝලයේ තුල ශාක හා සත්ත්ව ජීවීන් අතර පවතින අන්තර් ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි අපිට මේ ආහාර දාමය සහ ආහාර ජාලය කියලා කියන්නේ. මම ඔබට ආහාර දාමයක රූප සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ආහාර දාමයේ පළවෙනි පුරුක වන්නේ හරිත ශාකයක්. තෘණ විශේෂයක් තියෙනවා. ඒ තෘණ ආහාරයට අරගෙන පළඟැටියා තෘණ ආහාරයට ගන්නවා. පළඟැටියාව ගෙම්බෙක් ආහාරයට ගන්නවා. ඒ ගෙම්බාව සර්පෙක් ආහාරයට ගන්නවා. සර්පයාව උකුස්සෙක් ආහාරයට ගන්නවා. එතකොට මේ ආහාර දාමයේ පළවෙනි පුරුක වෙන්නේ හැම වෙලාවෙම ඕනෙම ආහාර දාමයක පළවෙනි පුරුක හරිත ශාකයක්. එතකොට හරිත ශාකවලට හැකියාව තියෙනවා තමන්ට අවශ්‍ය ශක්තිය තමන්ටම නිපදවා ගන්න පුළුවන් මේ හරිත ශාකවල ශාක පත්‍රවල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා. එතකොට මේ හරිත ශාක ආහාරයට අරගෙන ශාක භක්ෂකීන් ජීවත් වෙනවා. මෙතන මේ පළඟැටියා කියලා කියන්නේ ශාක භක්ෂකේ. එතකොට ඒ ශාක භක්ෂකයා ආහාරයට අරගෙන තමයි මේ ආහාර දාමේ ඉහළ පුරුක් වල සිටින අනිකුත් මාංශ භක්ෂක ජීවීන්
තමන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේ. එතකොට අර හරිත ශාකය කියන එක තිබ්බේ නැත්තම් එතනින් ඉහළට මේ ආහාර දාමේ තියෙන සියලුම පුරු බිඳ වැටීම සිද්ධ වෙනවා. එතකොට මේ දැන් මේ ආහාර දාමේ අවසාන පුරුකේ මාංශ භක්ෂකෙක්. මෙතන රාජාලියා කියලා කියන්නේ මාංශ භක්ෂක සත්ත්වෙක්. රාජාලියට ජීවත් වෙන්න බෑ. එයා ශාකාහාරයට ගත්තේ නැත්තත් හරිත ශාකයක් නැති වුණොතින් රාජාලියට ජීවත් වෙන්න බෑ. මොකද ආහාර දාමයක පළවෙනි පුරුක වෙන්නේ හැම වෙලාවෙම හරිත ශාකයක්. එතකොට ඒ ආහාර දාමේ පළවෙනි පුරුක බිඳ වැටුණොතින් එතනින් ඉහළ තියෙන සියලුම පුරු බිඳ වැටිලා එතනේ තියෙන ජෛව පරිසරය අසන්තුලනය වීමක් සිද්ධ වෙනවා. ඔබට මේ ආහාර දාමේ කියන උදාහරණයෙන් ඉතාම හොඳට පැහැදිලි වෙනවා ඇති මේ ජෛව ගෝලයේ තියෙන මේ ශාක හා සත්ත්වයින් අතර පවතින අන්තර් සම්බන්ධතාව. ඊගාවට අපි බලමු ආහාර ජාලය. ආහාර ජාලයක් කියලා කියන්නේත් ආහාර දාම කීපයක් එකට එකතු වෙලා හැදෙන මේ සංකීර්ණ වූ රටාව තමයි අපි ආහාර ජාලයක් විදියට සලකන්නේ. මේ ආහාර ජාලයේ පෙන්වන රූප සටහනේ ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඇති. මේ වගේත් මේ හරිත ශාක හරහා තමයි ඒ ඉහළ පෝෂී මට්ටමක සිටින ජීවියෙක් යැපෙන්නේ. ඍජුව හරි වක්‍රාකාරව හරි ශාක මත තමයි යැපෙන්නේ. එතකොට මේ ආහාර දාමේ හා ආහාර ජාලය කියන මේ උදාහරණ හරහා අපිට මේ ජෛව ගෝලයේ ශාක හා සතුන් අතර පවතින අන්තර් සම්බන්ධතාව පැහැදිලි කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි දුවේ පුතේ. ඊගාට අපි බලමු අපි කලින් උපපද්ධතිවලත් කතා කරා වායුගෝලයේ ජලගෝලයේ සහ ශිලාගෝලයේ සමබරතාව නැත්නම් සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහි බලපාලා තියෙන හේතු සාධක. එතකොට ජෛව ගෝලයේ සමතුලිත බව බිඳ වැටීම කෙරෙහිත් වර්තමානයේ විවිධ මානුෂ ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතුන් හේතු වෙලා තියෙනවා. දැන් අපි මුලින්ම කිව්වනේ ජෛව ගෝලය කියන එක බිහි වෙලා තියෙන්නේ වායුගෝලයේ ජලගෝලයේ සහ ශිලාගෝලයේ කියන උපපද්ධති තුන ආශ්‍රය කරගෙන කියලා. එතකොට අනිවාර්යයෙන්ම වායුගෝලීය උපපද්ධතියේ හරි ජලගෝලීය උපපද්ධතියේ හරි ශිලාගෝලීය උපපද්ධතියේ හරි සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහි බලපාන හේතුවක් ඍජුවම ජෛවගෝලයේ සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහිත් බලපානවා. හොඳයි මම උදාහරණ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතෙන්දිත් මේ වනාන්තර විනාශ කිරීම. වර්තමානයේදී මිනිසුන් විවිධ අවශ්‍යතා සඳහා වනාන්තර විනාශ කරනවා, වනාන්තර කපා දමනවා, ඊගාවට වනාන්තර ගිනි තැබීම් සිද්ධ කරනවා සිතාමතා. මේ වගේ කටයුතු ප්‍රධාන වශයෙන්ම ජෛවගෝලයේ සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහි බලපාලා තියෙනවා. මොකද සත්තුන්ගේ වාසස්ථාන තමයි වනාන්තර කියලා කියන්නේ. ඒතර වනාන්තර විනාශ කිරීම හරහා සත්ත්ව වාස භූමි සතුන්ට අහිමි වෙලා යාම සිද්ධ වෙනවා. ඒ වගේම වනාන්තර විනාශ කිරීම හරහා වනාන්තර විසින් විශාල සේවාවක් කරනවා. මොකද වායුගෝලයේ වැඩිපුර තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මේ හරිත ශාක විසින් අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට වනාන්තර විනාශ කිරීම හරහා ඒ යන්ත්‍රණයට බාධා සිදුවීම නිසා වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යාම සිද්ධ වෙනවා. එතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යාම හරහා ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හරහා නැවත වතාවක් මේ ජෛව ගෝලයේ තුල ජීවත් වෙන ශාක හා සතුන්ට විවිධාකාරයේ බලපෑම් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඊගාට වනාන්තර ගිනි තැබීමේදීත් සිද්ධ වෙන්නේ වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග විමෝචනය වීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ වනාන්තරවල ශාක කඳන්වල ශාක පත්‍රවල විශාල වශයෙන් කාබන් ප්‍රමාණයක් සංචිතව පවතිනවා. එතකොට මේ පවතින කාබන් ගිනි තැබීමේදී දහනයේදී ඔක්සිජන් සමග එකතු වෙලා වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ හරහත් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අර මං කලින් කියපු ආකාරයේ ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. ඊගාට වනාන්තර ගිනි තැබීම හරහා විශාල වශයෙන් සත්තු ගින්නට පිලිස්සලා විනාශ වෙලා යනවා. ඔබට අත්දැකීම් ඇති පහුගිය කාලයේදී රූපවාහිනියෙන් ඔබ නරඹන්න ඇති ඇමසන් වනාන්තරය, කොංගෝ වැසි වනාන්තරය, ඊගාට ඕස්ට්‍රේලියාවේ වනාන්තර ගින්නට හසු වීම නිසා විශාල වශයෙන් ඒ වනාන්තරවල ජීවත් වුණු සත්තු මිය ගියපු ආකාරයේ දර්ශන ඔබ විසින් නරඹලා ඇති. එතකොට වන විනාශය කියන එක ජෛවගෝලීය පැවැත්ම කෙරෙහි ඍජුවම බලපාන හේතුවක්.
ඊගාවට අපි බලමු මේ ජල දූෂණය. ජල දූෂණය කියන එකත් ජෛව ගෝලයේ පැවැත්ම කෙරෙහි ඍජුවම බලපානවා. මොකද ජල ගෝලයේ ඔස්සේ ජෛව ගෝලයේ ව්‍යාප්ත වෙනවා කියලා අපි හඳුනගත්තා. එතකොට ජලජ පරිසර පද්ධතීන් වල ජීවත් වෙන ශාක හා සතුන්ට මේ ජල දූෂණය කියන එක ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඔබට මේ ඡායාරූප වලින් මම ඉදිරිපත් කරලා තියෙනවා ඝනාප ද්‍රව්‍ය ජලයට බැහැර කරලා තියෙන ඡායාරූපයක් සහ විවිධ කෘමිනාශක වර්ග රසායනික පොහොර වර්ග ආදිය ජලයට එකතු වීම නිසා මේ ඔබ දැකලා ඇති මෙවැනි අවස්ථාවන් මේ වතුර කොළ පැහැයට හැයිලා තියෙනවා. අපි සුපෝෂණය කියලා හඳුන්වනවා මේ தত্ত্বය. එතකොට මේකත් ජල දූෂණයේ එක් අවස්ථාවක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. එතකොට ජල දූෂණය හරහත් ඒ ජලයේ ජීවත් වෙන සත්ත්ව විශේෂ මිය යාම සිද්ධ වෙනවා. සමහර විට මෙවැනි ජලජ පරිසර පද්ධතිවල ඒකදේශික ජලජ පැලෑටි වර්ග, ඒකදේශික මත්ස්‍යෝ, උභයජීවීන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට එවැනි ජීවීන්ට ඍජුවම හානි සිද්ධ වෙනවා. ඊගාට ජල දූෂණය කියන එකේදී ඔබට මතක ඇති දුවේ පුතේ මේ පහුගිය කාලේ ලංකාවට ආසන්නයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කරපු නෞකාවක් අනතුරට පත්වීම නිසා සාගරයට විශාල වශයෙන් ඛනිජ තෙල් ඒක රාශී වීම සිද්ධ වුණා. එතකොට මේ වගේ නාවික අනතුරු මගින් මේ සාගරයට ඛනිජ තෙල් එකතු වීම හරහත් ඍජු වශයෙන්ම ජෛව ගෝලයට බලපෑම් සිද්ධ වෙනවා. මොකද ඛනිජ තෙල් ස්තරයක් සාගර ජලයේ මතු පිට තියෙනවා කියන්නේ ඒ සාගර ජලය තුලට සූර්යාලෝකයේ ගමන් කිරීම අවහිර වෙනවා ඒ හරහා. ඔබට මතක ඇති මම මුලින්ම කිව්වා අපි ජල ගෝලයේ සීමාව විදියට සලකන්නේ ජලය තුලට විනිවිදව සූර්යාලෝකයේ ගමන් කරන්න පුළුවන් ගැඹුර දක්වා වූ කලාපේ. එතකොට අර වගේ අනතුරක් නිසා ජලය තුලට සූර්යාලෝකයේ ගමන් කිරීමට නොහැකි වුණොතින් සිද්ධ වෙන්නේ ඒ තුල තියෙන ශාක ප්ලවාංග ආදිය මිය යාම නිසා. මොකද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ සූර්යාලෝකයේ ලැබුණේ නැත්තම්. එතකොට ඒ තුල සාගරයේ තියෙන ශාක ප්ලවාංග ආදිය මිය යාම නිසා සාගරික ආහාර දාම බිඳ වැටිලා එතන ඒ පරිසර පද්ධතියේ අසමතුලිතතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුපෝෂණය සහ ඝනාප ද්‍රව්‍ය මේ වගේ ස්තර විදියට ජලාශ මතු පිට තැම්පත් වීම නිසාත් ඒ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. මොකද ඒ ජලාශයේ අභ්‍යන්තරයට සූර්යාලෝකයේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හරහා ඒ අභ්‍යන්තරයේ තියෙන සමහර විට අපට පියවි ඇසට පෙනෙන්නේ නැති ඊටාම සියුම් පරිසර පද්ධති පවා බිඳ වැටීමේ හැකියාව පවතිනවා. හොඳයි අපි තව උදාහරණයක් බලමු දුවේ පුතේ. මේ සතුන් දඩයම් කිරීම සහ ආක්‍රමණශීලී ශාක හා සතුන් බෝවීම කියන එකත් ජෛව ගෝලයේ පැවැත්ම කෙරෙහි අහිතකර වශයෙන් බලපානවා. විශේෂයෙන්ම විවිධ අවශ්‍යතා සඳහා මිනිස්සු සතුන් දඩයම් කරනවා. විශේෂයෙන්ම මස් පිණිස සතුන් දඩයම් කරනවා. ඊගාවට මේ අලි ඇතුන් ඊගාට ඔය රයිනෝසිරස් වගේ සත්තුවේ දල අන් ලබා ගැනීම සඳහා දඩයම් කරනවා. ඉතින් මේ වගේ දේවල් නිසා ජෛව ගෝලයේ ඊටාම වැදගත් සංරචකයක් වන ඒ සතුන්ට හානි සිදු වෙනවා. සමහර වෙලාවට මේ හේතු කොටගෙන ඒකදේශික සත්ත්ව වර්ග අහිමි වී යාමේ අවදානමක් ඇති වෙනවා. ඊගාවට මේ ආක්‍රමණශීලී ශාක හා සතුන් බෝවීම හරහා ජෛව ගෝලයේ පැවැත්මට විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා. මම ඔබට මේ ඡායාරූප දෙකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ලංකාව තුල දක්නට ලැබෙන ආක්‍රමණශීලී ශාක වර්ග දෙකක් සැල්වීනියා ජපන් ජබර සහ මේ යෝධ නිදිකුම්බා කියන ශාක වර්ග මං ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙවැනි ආක්‍රමණශීලී ශාක අනිකුත් ශාකවලට ජීවත් වීමට තියෙන ඒ ඉඩකඩ ආදිය අහුරා දමමින් ඒවා යටපත් කරමින් පැතිරිලා යනවා. ඉතින් මේ හරහාර වටිනා ඖෂධීය ශාක වර්ග, ඒකදේශික ශාක වර්ග ආදිය වඳ වී යාමේ හැකියාවක් පවතිනවා මෙවැනි ආක්‍රමණශීලී ශාක හා සතුන් බෝවීම හරහා. එතකොට මේ ක්‍රියාවලිත් ජෛව ගෝලයේ සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහි බලපාන ක්‍රියාවලි විදියට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊගාට දුවේ පුතේ ඔබේ අවධානය යොමු කරන්න මේ රූප සටහන් කෙරෙහි විවිධ ස්වභාවික ආපදා. විවිධ ස්වාභාවික ආපදා. සමහර වෙලාවට මේවා අපි ස්වාභාවික ආපදා විදියට සැලකුවාට ගොඩක් වෙලාවට මේ ආපදා තීව්‍ර වීම කෙරෙහි මානුෂ ක්‍රියාකාරකනුත් හේතු වෙලා තියෙනවා. එතකොට මේ ස්වභාවික ආපදා හරහා ජෛව ගෝලයට ඍජු වශයෙන්ම බලපෑම් සිද්ධ වෙනවා. ජෛව ගෝලයේ තුල සිටින ශාක හා සතුන්ට විශේෂයෙන්ම ගම් වතුර ඊගාවට සුලිසුලං නායයාම්
නියග වගේ ස්වභාවික ආපදා, ඒ වගේම ලැවුගිනි, ඒ වගේ ස්වභාවිකව ඇතිවන ආපදා හරහා ජෛවගෝලයේ පැවැත්මට විවිධ තර්ජන එල්ල වෙනවා. වර්තමානයේදී මේ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක මේ ස්වභාවික ආපදා සිදුවෙන වාර සංඛ්‍යාව පෙරට වඩා ඉතාමත් ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් හඳුනා ගන්න පුළුවන් ලංකාව තුලින් වගේම මුළු ලෝකයේ තුලින්ම හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්වභාවික ආපදා කියලා කියන්නේ වර්තමානයේ වෙද්දී මේ ජෛවගෝලයේ පැවැත්ම කෙරෙහි නැත්නම් ජෛවගෝලයේ සමතුලිතතාව බිඳ වැටීම කෙරෙහි ඍජුවම බලපෑම් සිද්ධ කරන සංසිද්ධියක් විදියට අපිට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි දුවේ පුතේ, ජෛවගෝලය කියන උපපද්ධතිය පිළිබඳව ඔබට ඔබේ 10 ශ්‍රේණියට අදාළව ඔබගේ ඉගෙනුම් පළවලට අදාළව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඊගාවට ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තමයි මේ පෘථුවි පද්ධතිය තුල දක්නට ලැබෙන මේ උපපද්ධති හතර අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් පවතිනවා. මීට කලිනුත් මම ඒ සඳහා උදාහරණ කීපයක් ඔබට ඉදිරිපත් කරා. මේ පෘථුවි පද්ධතියේ උපපද්ධති අතර පවතින අන්තර් ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේ හැකියාව ඔබට පවතින්නට ඕනේ. මම උදාහරණ කීපයක් තිරේ දක්වලා තියෙනවා. එකක් තමයි මේ ජලගෝලයේ ජලය වාෂ්පීකරණය මගින් වායුගෝලයට එකතු වෙනවා. එතකොට මෙතන ඇත්තටම තියෙන මේ ජලගෝලයේ සහ වායුගෝලයේ අතර පවතින සම්බන්ධය අපිට ඒ තුලින් මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම නැවතේම ජලයේ වර්ෂණය ලෙස පොළවට පතිත වීම සිද්ධ වෙනවා. එතකොටත් වායුගෝලය සහ ජලගෝලය ඊගාට පොළවට පතිත වුණාම ඒ ජලය නැවත භූතලයට කාන්දු වෙලා ඒ ජලයෙන් කොටසක් භූගත ජලයේ බවට පත් වෙනවානේ. එතකොට ශිලාගෝලයත් එතෙන්ට සම්බන්ධ වෙනවා. එතකොට මෙතෙන්දිත් වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය කියන පද්ධති තුනම සම්බන්ධ වෙනවා. ඊගාවට ජලය, වායුව හා පස එකතු වීමෙන් තමයි ජෛවගෝලයේ ජෛව පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කලිනුත් සාකච්ඡා කරා. එතකොට එතෙන්දිත් මේ උපපද්ධති හතරම එකට සම්බන්ධ වෙනවා. ඊගාට ජෛව පරිසරයේ සංරචක මගින් ජලගෝලයේ, වායුගෝලයේ සහ ශිලාගෝලයට විවිධ බලපෑම් ඇති කරනු ලබනවා. දැන් උදාහරණයක් කිව්වොත් ජෛවගෝලය අපි අජෛව සංරචකයක් විදියට ගත්තොත් දේශගුණික සාධකයක් විදියට උෂ්ණත්වය වර්තමානයේ වෙද්දී උෂ්ණත්වයේ වැඩිවීම හරහා ජලගෝලය, වායුගෝලය, ඊගාවට ශිලාගෝලය සහ ජෛවගෝලය කියන පරිසර පද්ධති හතරටම විවිධ බලපෑම් ඇති කරලා තියෙනවා. විවිධ අහිතකර බලපෑම් ඇති කරලා තියෙනවා. ඔබට ඉදිරියේදී මේ පිළිබඳව භූගෝල විද්‍යාව විෂය යටතේදී ඉගෙන ගන්න ලැබේ. හොඳයි දුවේ පුතේ, මම මෙතන උදාහරණ කීපයක් ඉදිරිපත් කරේ මේ පෘථුවි පද්ධතියේ උපපද්ධතිය අතර පවතින අන්තර් සම්බන්ධය ඊටාම හොඳින් විස්තර කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය කියන්නේ. මොකද ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයේදී පැහැදිලි ලෙසම ජලගෝලයේ, වායුගෝලයේ, ශිලාගෝලයේ සහ ජෛවගෝලයේ කියන උපපද්ධති හතරම එකට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා වායුගෝලයට ජල වාෂ්ප ලැබෙන්න ඕනේ. වායුගෝලයට ජල වාෂ්ප එකතු වෙන ක්‍රියාවලි දෙකක් තියෙනවා. වාෂ්පීකරණය සහ උත්සේදනය කියන ක්‍රියාවලි දෙක. වාෂ්පීකරණය කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තියෙන සාගර, මුහුදු, ගංගා, ඇලදොල, ජලාශවල තියෙන ජලය දිවා කාලයේදී සූර්යාලෝකයේ හමුවේ වාෂ්ප බවට පත් වෙලා වායුගෝලයට එකතු වෙන ක්‍රියාවලිය තමයි වාෂ්පීකරණයේ විදියට සලකන්නේ. උත්සේදනයේ විදියට සලකන්නේ ශාක හා සත්ත්ව සිරුරු වල තියෙන ජලය සූර්යාලෝකයේ හමුවේ වාෂ්ප බවට පත් වෙලා වායුගෝලයට එකතු වෙන ක්‍රියාවලිය. දැන් මෙතෙන්දී වර්ෂණ ක්‍රියාවලියේදී අර වාෂ්පීකරණයේදී ජලගෝලයේ සම්බන්ධ වෙනවා. උත්සේදන ක්‍රියාවලියේදී ජෛවගෝලය කියන එක සම්බන්ධ වෙනවා. එතකොට මේ වාෂ්පීකරණය සහ උත්සේදනය කියන ක්‍රියාවලි දෙක හරහා ලැබෙන මේ ජල වාෂ්ප වායුගෝලයටයි එකතු වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ හරහා වායුගෝලය කියන උපපද්ධතියත් මේ ජල චක්‍රයට සම්බන්ධ වෙනවා. එතකොට මේ ජල වාෂ්ප ඝනීභවණය වෙලා වලාකුළු නිර්මාණය වෙලා පස්සේ වර්ෂණයේ විදියට ඒ ජලය භූතලයට ලැබෙනවා. එතකොට භූතලයට ලැබෙන ජලයෙන් කොටසක් ඇතුළු කාන්දු වීම නැත්නම් කාන්දු වීම හරහා භූගත ජලයේ බවට පත් වෙනවා. විශාල ජල ප්‍රමාණයක් භූමිය මතු පිට ගලාගෙන යනවා. අපි අපදාවනය කියලා ඒ ක්‍රියාවලිය හඳුන්වනු ලබනවා. එතකොට මේ ජල චක්‍රයේ විවිධ භෞතික ක්‍රියාවලිවලදී
වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය සහ ජෛවගෝලය කියන උපපද්ධති හතරම සම්බන්ධ වෙනවා. ඔබට විභාගෙට ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොතින් මේ ජල චක්‍රය කියන එක උදාහරණ කොටගෙන මේ ජෛවගෝලයේ විවිධ පද්ධති අතර පවතින අන්තර් සම්බන්ධතාව පැහැදිලි කරන්න පුළුවන්. ජල චක්‍රය විතරක් නෙමෙයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. මේකත් ඔබට උදාහරණයක් විදියට ගන්න පුළුවන් මේ ජෛව පෘථුවියේ උපපද්ධති අතර පවතින අන්තර් සම්බන්ධය පැහැදිලි කරද්දී. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ අපි සරලව හඳුන්වන්නේ මේ හරිත ශාකවල ආහාර නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණයේ විදියට හඳුන්වන්නේ. මෙතෙන්දි මේ සූර්යාලෝකයේ අඩංගු ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සඳහා අනිවාර්යයෙන්ම ශාක තියෙන්න ඕනේ. ඒ කියන්නේ එතෙන්දි පැහැදිලිවම මේ ජෛවගෝලයේ සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හිරු එළිය නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. හිරු එළියත් අවශ්‍යයි. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුවත් අවශ්‍යයි. ඒතර හිරු එළිය සහ කාබන් ඩයොක්සයිඩ් කියන මේ දෙක ලබා ගැනීමේදී වායුගෝලයේ සම්බන්ධ වෙනවා ඉතින්. ඔය සියල්ලම තිබුණත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ මීට අවශ්‍ය ජලය හම්බුනේ නැත්තම්. එතකොට ජලගෝලයත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙනවා. ඒ ජලය ලබා ගන්නේ ශාකවල මූලකේශ වලින්. පසේ තියෙන ජලය, පාංශු ජලය තමයි ලබා ගන්න. එතකොට එතෙන්දි ශිලාගෝලයත් මේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නැත්නම් පිෂ්ඨය නිෂ්පාදනය කරලා අතුරු ඵලයක් විදියට නිදහස් කරන ඔක්සිජන් වායුගෝලයටයි ලැබෙන්නේ. ඒකට ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඇති මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන් මේ පෘථුවියේ උපපද්ධති අතර පවතින අන්තර් සම්බන්ධය පැහැදිලි කිරීම සඳහා. ඊට අමතරව ඔබ විද්‍යා විෂයට ඉගෙනගෙන ඇති කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වගේ විවිධ ජෛව භූ රසායනික චක්‍ර පිළිබඳව මේ චක්‍රවලදීත් ඊටාම පැහැදිලිව වායුව, ජලය සහ භූමිය කියන මේ උපපද්ධති එකට සම්බන්ධව අන්තර් ක්‍රියාකාරීත්වයක් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි දුවේ පුතේ, අපි පෘථුවි ග්‍රහයා නිර්මාණය වෙලා තියෙන උපපද්ධති හතර පිළිබඳව මේ වෙද්දි සාකච්ඡා කරලා අවසන්. වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය සහ ජෛවගෝලය කියන උපපද්ධති පිළිබඳව. මේ පාඩමේ දෙවන අදියර යටතේ ඔබ විසින් දැනගෙන සිටිය යුතුයි පෘථුවි ව්‍යූහය පිළිබඳව. පෘථුවි අභ්‍යන්තර ව්‍යූහය සකස් වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියන අවබෝධය ඔබට තිබිය යුතුයි. හොඳයි, අපි ඒ කොටසට යොමු වෙමු. පෘථුවි අභ්‍යන්තර ව්‍යූහය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා පෘථුවියේ හරස් පැතිකඩක්. මේ පෘථුවියේ හරස් පැතිකඩක් ගත්තහම අපිට පෘථුවි අභ්‍යන්තර ව්‍යූහය තුල ප්‍රධාන ස්තර තුනක් හඳුනා ගන්න පුළුවන්. මතු පිටින්ම තියෙන ස්තරය අපි කබොල විදියට හඳුනා ගන්නවා. කබොලට පහළින් පවතින ස්තරය ප්‍රාවරණයේ විදියට හඳුන්වනවා. භූතලයේ සිට ගමන් කරද්දී ඇතුළතින්ම පිහිටලා තියෙන ස්තරය අපි හඳුන්වන්නේ හරය වශයෙන්. හොඳයි, අපි මේ පිළිබඳව තවත් ගැඹුරට අධ්‍යයනය කරෝතින් පෘථුවි කබොල ගත්තහම පෘථුවි කබොල අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මහද්වීපික කබොල සහ සාගරික කබොල වශයෙන්. මහද්වීපික කබොල කියන්නේ මහද්වීපික ස්කන්ධ නැත්තම් ගොඩබිම් ප්‍රදේශ නිර්මාණය වෙලා තියෙන්නේ මහද්වීපික කබොලෙන්. සාගර පතුල් නිර්මාණය වෙලා තියෙන්නේ සාගරික කබොලෙන්. පෘථුවි කබොලේ අපිට නිශ්චිත සීමාවක් දක්වන්න බෑ. අපි ඉදිරියේදී මේ ස්තරවල කැපී පෙනෙන ලක්ෂණ පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරනවා. ප්‍රාවරණය ගත්තහම ප්‍රාවරණයත් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඉහළින්ම තියෙන කොටස අපි හඳුන්වනවා ඉහළ ප්‍රාවරණය කියලා. පහළින් තියෙන කොටස අපි හඳුන්වනවා පහළ ප්‍රාවරණය කියලා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා කොහොමද මේ ස්තර ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා වර්ග කරන්න කියලා. ඊගාට පෘථුවි හරය ගත්තහම හරයත් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පිටත හරය සහ ඇතුළත හරය කියලා. එහෙමත් නැත්නම් බාහිර හරය සහ අභ්‍යන්තර හරය කියලා පෘථුවි හරයත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.
දුවේ පුතේ ඔබට ඇතැම් අවස්ථාවලදී විභාග ප්‍රශ්න පත්‍රයේට මේ ආකාරයටත් පෘථුවියේ හරස් පැතිකඩ ලැබෙන්න පුළුවන්. මෙහෙම ලැබුණත් ඔබට පෘථුවි ව්‍යුහයේ ස්තර හඳුනා ගැනීමේ හැකියාව පවතින්න ඕනේ. පිටතින්ම තියෙන්නේ කබොල, ඊට ඇතුළතින් ප්‍රාවරණය කියන ස්තරයේ පිහිටලා තියෙනවා. ඊට ඇතුළතින් පිටත හරය නැත්නම් බාහිර හරය කියන ස්තරයේ පිහිටලා තියෙනවා. අභ්‍යන්තරයෙන්ම පවතින ගෝලාකාර කොටසට අපි කියනවා ඇතුළත හරය නැත්නම් අභ්‍යන්තර හරය කියලා. හොඳයි අපි මේ එක් එක් ස්තර පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරෝතින් පෘථිවි කබොල කියලා කියන්නේ ශිලාගෝලයට අයිති පෘථිවි කබොල සමස්ත පෘථිවි ස්කන්ධයෙන් 100%ක් පමණ වූ ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි මේ පෘථිවි කබොලට අයති වෙන්නේ. පෘථිවි කබොලේ ඝනකම ගත්තාම මම මුලිනුත් කිව්වා පෘථිවි කබොලේ ඝනකම ඒකාකාරී වෙන්නේ නැහැ. තැනින් තැනට වෙනස් වෙනවා. සාගර පතුල්වලදී පෘථිවි කබොලේ ඝනකම කිලෝමීටර 5ක් පමණ වෙනවා. මහද්වීපවලදී මේ පෘථිවි කබොලේ ඝනකම කිලෝමීටර 60ක් පමණ ගැඹුරට විහිදෙනවා. ඔය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ පෘථිවි කබොලේ ඝනකම අඩුම ස්ථානයේ සහ ඝනකම වැඩිම ස්ථානය කුමන ස්ථාන වෙන්න පුළුවන්ද කියලා. දැන් සාගරයේදී පෘථිවි කබොලේ ඝනකම අඩු වෙන්නේ ඝනකම සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝමීටර 5ක් විතර වෙනවා. සාගරයේ පෘථිවි කබොලේ ඝනකම අඩුම ස්ථානයේ වෙන්නේ සාගරයේ වැඩිම ගැඹුරක් සහිත ස්ථානයේ. ඒ කියන්නේ මරියානා අගාධය ආශ්‍රිත ප්‍රදේශයේදී තමා අපිට පෘථිවි කබොලේ ඝනකම අඩුම ස්ථානයේ විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට පෘථිවි කබොලේ ඝනකම වැඩිම ස්ථානයේ විදියට හඳුනා ගන්න පුළුවන් මහද්වීපවල උසින් වැඩිම ස්ථානය. ඒ කියන්නේ හිමාලය කඳු මුදුනට අයිති එවරස් කඳු මුදුන ආශ්‍රිත ප්‍රදේශයේදී තමා අපිට පෘථිවි කබොලේ ඝනකම වැඩිම කලාපයේ විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊගාවට පෘථිවි කබොලේ තියෙන විශේෂ ලක්ෂණ තමයි විවිධ පාෂාණ වර්ග වලින් තමයි පෘථිවි කබොල නිර්මාණය වෙලා තියෙන්නේ. ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ වශයෙන් හඳුන්වනවා මේවා. දුවලා පුතාලට 11 ශ්‍රේණියේදී මේ එක් එක් පාෂාණ වර්ග පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් වෙයි. විවිධ පාෂාණ වලින් තමා පෘථිවි කබොල නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව පාෂාණ විතරක් නෙමෙයි ප්‍රයෝජනවත් ඛනිජ වර්ග රාශියක් අන්තර්ගත වෙනවා පෘථිවි කබොල තුල. යාපස්, මිනිරන්, මැණික්, දියමන්ති, රත්රන් වගේ විවිධ ඛනිජ වර්ග රාශියක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඛනිජ තෙල්, ගෑස්, මේ වගේ ගල් අඟුරු මේ වගේ ඛනිජ සම්පත් ගණනාවකින් මේ පෘථිවි කබොල පොහොසත්. ඔබ දැකලා ඇති විවිධ කැණීම් සිද්ධ කරලා මේ පාෂාණ ප්‍රයෝජනයට ගන්න අවස්ථාවන්. ඒ වගේම පෘථිවි කබොලේ ඉහළින්ම පිහිටලා තියෙන තුනී ස්තරය අපි හඳුන්වන්නේ පස විදියට. මේ පස ජෛව පරිසරයේ මගින් නිරතුරුව වර්ධනය වෙනවා. විශේෂයෙන්ම ශාකවල පත්‍ර, අතු ආදිය දි รา පත් වෙලා පාෂාණ ස්තර මතු පිටට පතනය වීම හරහා ඒවා ජීර්ණය වෙලා පාෂාණ ස්තරය වර්ධනය වීම නැත්නම් සාරවත් කිරීම සිද්ධ කරනවා. ඒතකොට ජෛව පරිසරයේ මගින් නිරතුරුවම මේ පාංශු ස්තරය වර්ධනය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම දුවේ පුතේ මම මුලිනුත් කිව්වා පෘථිවි කබොල ගත්තාම අපිට කබොල කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් මහද්වීපික කබොල සහ සාගරික කබොල වශයෙන්. මේ විදියට කොටස් දෙකකට වෙන් කිරීම සඳහා පදනම් කරගන්නේ මේ පාෂාණ ස්තරවල පවතින ඝනත්වය සහ සංයුතිය පදනම් කරගෙන තමයි අපි කබොල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්නේ. එතකොට මහද්වීපික කබොල ගත්තාම මහද්වීපික ස්කන්ධ නිර්මාණය වෙලා තියෙන්නේ මහද්වීපික කබොලෙන් ග්‍රැනයිට් පාෂාණ වලින් තමයි මහද්වීප සකස් වෙලා තියෙන්නේ. සාගරික කබොල ගත්තාම සාගර පතුල් නිර්මාණය වෙලා තියෙන්නේ සාගරික කබොලෙන්. සාගරික කබොල තුල පාෂාණ සංයුතිය අපිට වැඩි වශයෙන්ම හඳුන ගන්න පුළුවන් බැසෝල්ට් කියන පාෂාණ වර්ගය හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට මේ පාෂාණ සංයුතියේ පවතින වෙනස මහද්වීපික කබොලේ ග්‍රැනයිට් කියන පාෂාණ වර්ගය සහ සාගරික කබොලේ බැසෝල්ට් කියන පාෂාණ වර්ගයයි බහුලව හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ පාෂාණවල සංයුතියේ පවතින වෙනස්කම් ආදිය පදනම් කරගෙන තමයි මේ පෘථිවි කබොල ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ.
ඒ වගේම මේ මහද්වීපික කබොල සහ සාගරික කබොල හැඳින්වීම සඳහා අපි සියල් ස්තරය සහ සිමැක් ස්තරය කියන වචන දෙකක් පාවිච්චි කරනවා. මම මුලින්ම කිව්වා මහද්වීපික කබොල ග්‍රැනයිට් පාෂාණ වලින් සමන්විත වෙලා තියෙන්නේ කියලා. ඒ තුල ඒ ග්‍රැනයිට් පාෂාණවල බහුල වශයෙන් අන්තර්ගත වෙන්නේ සිලිකා සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය තමා බහුල වශයෙන් අඩංගු වන්නේ. ඒ නිසා තමා මේ ස්තරයේ සියල් ස්තරයේ විදියට හඳුන්වන්නේ. ඒ වගේම සාගරික කබොල බැසෝල්ට් පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙනවා. මෙහි රසායනික සංයුතිය ගත්තහම සිලිකා සහ මැග්නීසියම් කියන khනිජ වර්ග තමා මූලද්‍රව්‍ය තමා බහුල වශයෙන් අන්තර්ගත වෙන්නේ. ඒ නිසා තමා මේ ස්තරයට සිමක් ස්තරය කියලා හඳුන්වන්නේ. එතකොට සියල් ස්තරයේ දරා සිටින පාෂාණ ස්තරය තමා සිමැක් ස්තරය. නැත්නම් මහද්වීපික කබොල දරා සිටින පාෂාණ ස්තරය තමයි සාගරික කබොල කියලා කියන්නේ. ඊගාවට දුවේ පුතේ අපි අර වායුගෝලයේ සංක්‍රාන්ති කලාප ඉගෙන ගත්තනේ පරිවර්තී මණ්ඩලය, අපරිවර්තී මණ්ඩලය, මෙසෝ මණ්ඩලය වගේ ඒ වගේ පෘථිවි ව්‍යුහය තුලත් අපිට සංක්‍රාන්ති කලාප හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. පෘථිවි කබොල සහ ප්‍රාවරණය වෙන් කරන සීමාව අපි හඳුන්වනවා මොහොරෝ විසික් අසන්තතිය කියලා. මේ කලාපය සොයාගත්ත පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ඔහුගේ නම යොදලා මේ නම් කරලා තියෙනවා මොහොරෝ විසික් අසන්තතිය කියලා. ඊගාට ප්‍රාවරණය පිළිබඳව අපි අවධානය යොමු කරෝතින් කබොල සහ හරය අතර පිහිටලා තියෙන ස්තරය තමයි අපි ප්‍රාවරණයේ විදියට හඳුන්වන්නේ. ප්‍රාවරණය කිලෝමීටර 2900ක් පමණ ගැඹුරට විහිදෙනවා පෘථිවි කබොලේ ඉඳලා. සමස්ත පෘථිවි ස්කන්ධෙන් 3/2ක ප්‍රමාණයක් ප්‍රාවරණයට අයිති. ඒ කියන්නේ වැඩිම ප්‍රමාණයක් ප්‍රාවරණය කියන කොටසට තමයි අයිති වෙන්නේ. ප්‍රාවරණයත් ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා කොටස් දෙකකට වෙන් කරනවා. එතෙන්දි පදනම් කරගන්නෙත් අර පාෂාණ සංයුතියේ පවතින වෙනස්කම්. විශේෂයෙන්ම ප්‍රාවරණයේ ඉහළ කොටස ගත්තාම ඔලුවින් සහ සිලිකේට් කියන ද්‍රව්‍ය බහුල වශයෙන් දැක ගන්න හම්බෙනවා. ඒ වගේම පහළ කොටස ගත්තොතින් මැග්නීසියම් සහ සිලිකේට් කියන මූලද්‍රව්‍ය බහුල වශයෙන් අන්තර්ගත වෙනවා. එතකොට මේ රසායනික සංයුතිය පදනම් කරගෙන තමයි අපි ප්‍රාවරණයත් ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා කොටස් වලට වෙන් කරන්නේ. අර කබොල සහ ප්‍රාවරණය අතර තියෙන සංක්‍රාන්ති කලාපයේ මොහොරෝ විසික් අසන්තතිය විදියට හඳුන්වනවා වගේ ප්‍රාවරණය සහ හරය අතර පවතින සංක්‍රාන්ති කලාපය අපි ගුටෙන්බර්ග් අසන්තතිය වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ සංක්‍රාන්ති කලාපය හොයාගත්තේ පුද්ගලයාගේ නම යොදලා ඒ නම් කරලා තියෙනවා ඔහුට ගරු කිරීමක් වශයෙන්. අවසාන වශයෙන් අපි බලමු දුවේ පුතේ පෘථිවි හරය පිළිබඳව. පෘථිවි හරය කියලා කියන්නේ ප්‍රාවරණයට පහළින් පිහිටලා තියෙන කොටස අපි හරය විදියට හඳුන්වනු ලබනවා. හරයත් රසායනික සංයුතිය සලකලා පිටත හරය සහ ඇතුළත හරය වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. අපි බලමු මේ පිටත හරය සහ ඇතුළත හරයේ තියෙන වෙනස මොකක්ද කියලා. පිටත හරය ගත්තාම ද්‍රවමය ලෝහ වලින් තමයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ පාෂාණ තියෙන්නේ ද්‍රව විදියට. නිකල් සහ යකඩ කියන ද්‍රව්‍ය බහුල වශයෙන් අන්තර්ගත වෙනවා. ද්‍රව විදියට තමයි තියෙන්නේ. අපි මැග්මා කියලා හඳුන්වනවා. පිටත හරය ගත්තාම මුළුමනින්ම මැග්මා තටාකයක්. ඇතුළත හරය ගත්තාම ඇතුළත හරය ඝන සංයුතියක් තමයි පවතින්නේ. ඝන වූ යකඩ වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ගිනියම් වෙච්ච යගුලියක් වගේ. එතකොට පිටත හරයේ ද්‍රවමය සංයුතියක් තියෙන්නේ. ඇතුළත හරයේ ඝන සංයුතියක් තියෙන්නේ. මේ සංයුතියේ පවතින වෙනස පදනම් කරගෙන තමයි අපි පිටත හරය සහ ඇතුළත හරය වෙන් කරනු ලබන්නේ. දුවේ පුතේ මේ රූප සටහන කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. මේ පෘථිවි අභ්‍යන්තරයට ගමන් කරන විට උෂ්ණත්වය හා පීඩනය කියන මේ දෙකම වැඩි වෙනවා. මේ ප්‍රස්ථාරයෙන් මම පෙන්눔 කරලා තියෙන්නේ උෂ්ණත්වයේ වැඩි වෙන ස්වභාවය භූතලයේ සිට ගැඹුරට ගමන් කරද්දී ගැඹුර වැඩිවීමත් එක්ක ඔබට ප්‍රස්ථාරයෙන් පැහැදිලි වෙනවා ඇති මේ පැත්තට තියෙන මේ උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක වලින් උෂ්ණත්වයේ ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිද්ධ වෙනවා පෘථිවියේ අභ්‍යන්තරයට ගමන් කරද්දී. ඒ වගේම රූප සටහනේ අනිත් කොටසින් මම ඉදිරිපත් කරලා තියෙනවා පීඩනය වෙනස් වෙන ආකාරය පෘථිවි පෘෂ්ඨයේ මතු පිට සිට අභ්‍යන්තරයට ගමන් කරද්දී පීඩනය ශීඝ්‍රයෙන් වැඩිවීම සිද්ධ වෙනවා. එතකොට පෘථිවි අභ්‍යන්තරයට ගමන් කරද්දී උෂ්ණත්වයත් වැඩි වෙනවා, පීඩනයත් වැඩිවීම සිද්ධ වෙනවා.
එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා පෘථිවි අභ්‍යන්තරයට ගමන් කරද්දී උෂ්ණත්වයේ වැඩිවීම සහ පීඩනයේ වැඩිවීම නිසා තමයි පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ ද්‍රව ස්වරූපයෙන් පවතින්නේ. සාමාන්‍යයෙන් ප්‍රාවරණයේ තුල තනින් තන පාෂාණ ද්‍රව ස්වරූපයෙන් පවතිනවා. තනින් තන මැග්මා තටාක අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. බාහිර හරයට නැත්නම් පිටත හරයට ගමන් කරද්දී පිටත හරයේ මුළුමනින්ම අධික උෂ්ණත්වය නිසා මුළුමනින්ම පාෂාණ ද්‍රව ස්වරූපයෙන් පවතින මැග්මා තටාකයක් විදියට පවතින්නේ. නමුත් ඇතුළත හරයට නැත්නම් අභ්‍යන්තර හරයට ගමන් කරද්දී අභ්‍යන්තර හරය ඝන පාෂාණ සංයුතියකින් සමන්විත වෙන්නේ. උෂ්ණත්වය අර බාහිර හරයටත් වඩා වැඩි. නමුත් ඝන සංයුතියකින් පවතින්නේ. ඒ කියන්නේ අර අධික උෂ්ණත්වයේ සහ අධික පීඩනයේ යටතේ ගිනියම් වෙච්ච යගුලියක ස්වභාවයෙන් තමයි අභ්‍යන්තර හරය පවතින්නේ. මෙන්න මේ නිසා සිද්ධ වෙනවා මේ පෘථිවි අභ්‍යන්තරයේ විසින් නැත්නම් මේ අභ්‍යන්තර හරයේ විසින් මහා විශාල ශක්තියක් නිපදවනවා. මොකද පෘථිවි අභ්‍යන්තර හරයේ තෝරියම් හා යුරේනියම් කියන විකිරණශීලී ඛනිජ වර්ග අන්තර්ගත වෙනවා. ඒකට අර අධික උෂ්ණත්වයේ සහ අධික පීඩනයේ නිසා මේවා තමන්ගේ පරමාණු විදිමින් මහා විශාල ශක්තියක් නිපදවෙනවා. ඒ නිපදවෙන ශක්තිය පෘථිවි පෘෂ්ඨයේ මත තියෙන දුර්වල පාෂාණ ස්තර ඔස්සේ පැලුම් ඔස්සේ පෘථිවිය මතු පිටට නිදහස් කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියේදී වැදගත් වෙනවා මේ බූත් හැටි කියන කාරණේ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. මේ පෘථිවි ශිලාගෝලය නැත්නම් පෘථිවි කබොල නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකට සාපේක්ෂව ඉතා සෙමින් චලනය වන බූත් ඇටි රාශියකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට ප්‍රධාන බූත් ඇටි 7ක් සහ සුළු තැටි ගණනාවක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දුවේ පුතේ මේ සිතියම කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. පැසිෆික් තැටිය කියලා කියන්නේ සමස්තයක් විදියට ගත්තාම සාගරික බූත් ඇටියක්. ඒ වගේම ලෝකයේ දක්නට ලැබෙන විශාලම බූත් ඇටිය. ඊට අමතරව උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය සහ ඇන්ටාර්ටික් තැටිය කියන මෙන්න මේ තැටි 7 අපි ප්‍රධාන බූ තැටි විදියට හඳුනා ගන්නවා. මීට අමතරව කැරිබියානු සුළු තැටිය, කොකේසස් සුළු තැටිය, අරාබි සුළු තැටිය සහ පිලිපීන සුළු තැටි ආදී වශයෙන් සුළු බූ තැටි ගණනාවකුත් අපිට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. දැන් ලංකාව පිහිටලා තියෙන ස්ථානය ගත්තහම ලංකාව ආසන්නෙන් අපිට මේ බූ තැටි මායිමක් හඳුනා ගැනීමේ හැකියාව පවතින්නේ නැහැ. ඒ නිසා මේ බූ තැටි පිළිබඳව අත්දැකීම අපිට අඩුයි. හැබැයි මේ දුවලා පුතාලා ප්‍රශ්න කරනවා අපින් මේ ඇත්තටම මේ පෘථිවි පෘෂ්ඨයේ මත පිට මේ බූ තැටි මෙහෙම පැලිලා වෙන් වෙලා තියෙනවද කියලා මම රූප සටහන් කීපයක් ඔබට ඡායාරූප කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඔබට දැන් දිස්සෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සෑන් ඇන්ඩ්‍රියාස් විභේදය, අර අපි කලින් කතා කරපු උතුරු ඇමරිකානු බූ තැටිය සහ පැසිෆික් බූ තැටිය වෙන් වෙන සීමාවේ තමයි මේ සෑන් ඇන්ඩ්‍රියාස් විභේදය පිහිටලා තියෙන්නේ. ඔබට ඉතාම පැහැදිලිව පේනවා ඇති මෙහි මේ බූ තැටි දෙක අතර පවතින බූ තැටි මායිම. එතකොට මේ ඡායාරූපයෙන් මම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ අයිස්ලන්තය ආශ්‍රිතව මුහුද අභ්‍යන්තරයේ ගත්ත ඡායාරූප කීපයක් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ඇත්තටම ගත්තොත් යුරේෂියානු තැටිය සහ උතුරු ඇමරිකානු බූ තැටිය අතර පවතින මේ බූ තැටි මායිමේ තමයි මේ කිමිදුම් කරුවෙක් කිමිදුම් කටයුතු කරන්නේ. එතකොට ඇත්තටම මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට අපිට මේ බූ තැටි මායිම් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඊගාට විශේෂත්වය තමයි දැන් මම අර කලින් කතා කරපු කාරණයක් එක්ක සම්බන්ධ වෙනවා පෘථිවි අභ්‍යන්තර හරයේ මගින් මේ අධික උෂ්ණත්වයේ සහ අධික පීඩනයේ යටතේ විශාල ශක්තියක් නිදහස් කරනවා. ඒ විශාල ශක්තිය නිසා මේ පෘථිවි ප්‍රාවරණය තුල යෝධ සංවහන ධාරා ක්‍රියාත්මක වෙනවා. හරියට අපි අර ජල භාජනයක් රත් කරද්දී පහළ තියෙන රත් වෙච්ච ජලය ඉහළට ගමන් කරලා ඉහළ තියෙන උණුසුම් ජලය පහළට එනවා වගේ මහා විශාල යෝධ සංවහන ධාරා ක්‍රියාත්මක වෙනවා පෘථිවි ප්‍රාවරණය තුල. මෙහි ප්‍රතිඵලයක් විදියට අර පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තියෙන නැත්නම් ශිලාගෝලයේ නිර්මාණය වෙලා තියෙන බූ තැටි
චලනය වීම සිද්ධ වෙනවා. ඒ භූත ඇටි චලන හරහා විවිධ ආපදා නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. භූමිකම්පා නිර්මාණය වෙන්න පුළුවන්. යමහල් විදාරණය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඊගාට සාගර පතුල් ආශ්‍රිත ප්‍රදේශයක භූමිකම්පා හෝ ගිනි කඳු පිපිරීමක් සිද්ධ වුණොත් සුනාමි තත්ත්ව වැනි ආපදාවන් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. මේ ආපදා පිළිබඳව 11 ශ්‍රේණියේදී දුවලා පුතාලට ඉගෙන ගන්න ලැබෙයි වැඩි දුරටත්. හොඳයි දුවේ පුතේ. එසේනම් අද දවසේදී අපි ජෛවගෝලයේ සහ පෘථිවි අභ්‍යන්තර ව්‍යූහය නිර්මාණය වෙලා තියෙන ආකාරය සාකච්ඡා කරා. මම ඔබට මීළඟට ඉදිරිපත් කරලා තියෙනවා මේ පාඩම ආශ්‍රයෙන් විභාගයට අපිට ලැබෙන්න පුළුවන් ව්‍යූහගත රචනා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබේ අවධානය යොමු කරන්න මේ ප්‍රශ්න කෙරෙහි. ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ යටතේ ඔබට ව්‍යූහගත රචනා ප්‍රශ්න 7ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න අතුරින් පළවෙනි ප්‍රශ්නය බොහෝ අවුරුදුවල නිර්මාණය වෙන්නේ මේ පෘථුවියේ සංයුතිය කියන පාඩමට අදාළව. ඔබ බලන්න මේ ප්‍රශ්නෙට ඔබට පිළිතුරු සැපීමේ හැකියාව පවතිනවද කියලා. මම ප්‍රශ්නෙන් පළවෙනි කොටසින් අහනවා යාබද රූප සටහනේ 3 සහ 4 වශයෙන් දක්වා ඇති ස්තර මොනවාදයි නම් කරන්න කියලා. ඔබේ අවධානය රූප සටහන කෙරෙහි යොමු කරන්න. අපි ස්තර ටික මුල ඉඳලම හඳුනාගත්තොත් අංක 1කින් පෙන්눔 කරලා තියෙන පෘථුවි කබොල. අංක 2කින් පෙන්눔 කරලා තියෙන ප්‍රාවරණය. අංක 3න් පෙන්눔 කරලා තියෙන්නේ බාහිර හරය නැත්නම් පිටත හරය. අංක 4න් පෙන්눔 කරලා තියෙන්නේ ඇතුළත හරය නැත්නම් අභ්‍යන්තර හරය. අපෙන් අහන්නේ 3 සහ 4 වශයෙන් දක්වා ඇති ස්තර මොනවාද කියලා. අංක 3න් පෙන්눔 කරන්නේ පිටත හරය. අංක 4 ඇතුළත හරය. ලකුණු 2යි හම්බෙන්නේ ඔබ මේ රුජුවම පිළිතුර ලිවීම ප්‍රමාණවත් වෙනවා. අංක 3 දාලා කෙටි ඉරක් ගහලා ඉස්සරහින් ලිව්වා පිටත හරය. අංක 4 කෙටි ඉරක් ගහලා අභ්‍යන්තර හරය. දෙවැනි ප්‍රශ්නෙන් අහනවා අංක 1 ලෙස දක්වා ඇති ස්තරයේ සමන්විත වන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න කියලා. අංක 1 ස්තරයේ සමන්විත වෙන්නේ ඒ කියන්නේ පෘථිවි කබොල, මහද්වීපික කබොල සහ සාගරික කබොල. නැත්නම් සියල්ල ස්තරයේ සහ සීමා ස්තරයේ කියලා ලිව්වත් හරි. ඊගාට අහනවා අංක 1 සහ 2 වශයෙන් දක්වා ඇති ස්තර අතර පිහිටි සංක්‍රාන්ති කලාපය කුමක්ද? ඒ කියන්නේ කබොල සහ ප්‍රාවරණයේ අතර තියෙන සංක්‍රාන්ති කලාපය අහන්නේ. පිළිතුර මොහොරෝවිසික් අසන්තතිය. ඊගාට තුන්වෙනි ප්‍රශ්නෙන් AB කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ කොටසෙන් අහන්නේ ව්‍යූහය අනුව ශිලාගෝලයට අයත් වෙන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න කියලා. අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගත්ත ශිලාගෝලයට අයිති වෙන කොටස් දෙක තමයි පෘථිවි කබොල සහ ප්‍රාවරණයේ ඉහළ කොටස. එහි B කොටසින් අහනවා මිනිස් කටයුතු නිසා ශිලාගෝලයට ඇතිවන පාරිසරික බලපෑම් දෙකක් පැහැදිලි කරන්න කියලා. අපි මුලින්ම ඉගෙන ගත්තා මිනිස් කටයුතු නිසා ශිලාගෝලයට ඇති වෙන්න පුළුවන් පාරිසරික බලපෑම් ගණනාවක් ඉගෙන ගත්තා. ඒකෙන් එකක් තමයි වනාන්තර විනාශ කිරීම නිසා පාෂාණ ස්තරවල පාංශු ස්තරවල විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. පාංශු ඛාදනය සිද්ධ වෙන්න පුළුවන්. ඊගාවට විවිධ මානව ක්‍රියාකාරකම් නිසා භූගත ජල මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඊගාවට විශාල ගොඩනැගිලි ආදී ඉදිකිරීම නිසා ශිලාගෝලයේ සමබරතාව බිඳ වැටීමේ හැකියාව තියෙනවා. ඊගාට khනිජ සම්පත් ආදිය ලබා ගැනීම නිසා ශිලාගෝලයේ ශිලාගෝලයේ මතු පිට තියෙන භූදර්ශනයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ අතුරින් ඔබෙන් අහන්නේ කරුණු දෙකක් පිළිබඳව. ඔබ කරුණු දෙක පැහැදිලිව සඳහන් කරලා ඒ කරුණු දෙක කෙටියෙන් විස්තර කිරීම මෙතෙන්දී ප්‍රමාණවත් වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි පාඩම් කොටස් දෙකක් යටතේ පෘථුවියේ සංයුතිය පිළිබඳව අධ්‍යයනය කරා. මේකෙදි පළවෙනි පාඩම් කොටස යටතේ වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය කියන උපපද්ධති පිළිබඳව අධ්‍යයනය කරා. අද පාඩම යටතේ ජෛවගෝලය සහ අපේ පෘථුවියේ අභ්‍යන්තර ව්‍යූහය සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරා. මම හිතනවා මුලින්ම ඉදිරිපත් කරපු ඉගෙනුම් ඵල සාධනය කර ගැනීම සඳහා ඔබට ඊටාම හොඳ පිටුවහලක් මේ පාඩම හරහා ලැබේවියයි කියලා විශ්වාස කරනවා. එහෙනම් 10 ශ්‍රේණියට අදාළ තවත් පාඩමකින් ඉදිරි දිනයක හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.